රාජපක්ෂ පාලනයේ නවවැනි අයවැය ලේඛන ඉදිරිපත් කොට තිබෙනවා. මේ අයවැය ලේඛනයේ පිළිබඳවත් මේ අයවැය ලේඛනය හරහා මතුවන ගැටලු පිළිබඳවත් මේ රටේ ජනතාවට මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ අරමුණින් තමයි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවුම් ලැබුවේ. ඔබ දන්නවා ඕනෑම රාජ්‍ය පාලනයක අවුරුදු 9ක් කියලා කියන්නේ ඒ රාජ්‍ය පාලනයේ හොඳ හෝ නරක මැන බැලීමට ඕනෑමටත් වඩා වැඩි කාලයක්. දැන් වර්තමාන රාජපක්ෂ පාලනයේ නවවැනි අයවැය ලේඛනය තුලින් පෙන්눔 කරලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දිගු කාලීන ආර්ථික සැලැස්මක් හෝ කෙටි කාලීනව ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් ලබා දීමට හෝ හැකියාවක් නොමැති බව. විශේෂයෙන්ම මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තීන් තීරණාත්මක ලෙස වුන් වෙනස් වීමට සූදානම් නොමැති බවත් මෙම ආර්ථික ප්‍රතිපත්තියේම ඉදිරියට ගෙන යමින් ජනතාවත් රටේ ආර්ථිකයත් විශාල ලෙස අසීරුතාවයන්ට හිර කිරීම වලට ලක්වීම තමයි අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ. දැන් ඔබ බැලුවොත් මෙම අයවැය ලේඛනය තව දුරටත් අපේ රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම හෝ අපේ රටේ ආර්ථිකයේ ඉදිරි චලනයන් හෝ පෙන්눔 කරන්නේ නැහැ. මොකද තව දුරටත් රාජපක්ෂ පාලනය යටතේ අයවැය ලේඛන හිස් ලියවිලි පුස් දෙඩවිලි බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන්නේ අයවැය ලේඛනයේ නොකිය අයවැය ලේඛනයෙන් පිටත තමන්ගේ ආර්ථික සැලසුම් ඉදිරිපත් කිරීම තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබෙන්නේ. ඔබට මතක ඇති ගිය අවුරුද්දේ ආණ්ඩුව අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට කිසිදු සැනක සඳහන් කරේ නැහැ කැසිනෝ සඳහා බදු සහන ලබා දෙන බව. හැබැයි අයවැය ලේඛනයේ නොතිබුණු කැසිනෝ සඳහා බදු සහන දීම සඳහා ආණ්ඩුව විවිධ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තිබුණා. ඒ වගේම ගිය අයවැය ලේඛනයෙන් ඩීසල් හෝ පෙට්‍රල් මිල ඉහළ යාම පිළිබඳව සඳහනක් තිබුණේ නැහැ. නමුත් අයවැය ලේඛනයෙන් පසුව තමයි එවැනි වැඩිවීම් සිදු වී තිබෙන්නේ. ඒ වගේම ගියවර අයවැය ලේඛනයෙන් විදුලි බිල වැඩිවීම පිළිබඳව කිසිදු සඳහනක් තිබුණේ නැහැ. නමුත් අයවැය ලේඛනයෙන් පසුව තමයි විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජනා සම්මත කරගනු ලබන්නේ. ඒ වගේම ගියසර අයවැය ලේඛනයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් තිබුණේ නැහැ. මොකද ජනාධිපතිවරයා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොටම දන්නවා මේ අවුරුද්දේ පොදු රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වෙන බව. ඒ නිසා අයවැය ලේඛනෙන් ඒ සඳහා මුදල් වෙන් කරගත යුතු තිබුණා. නමුත් අයවැය ලේඛනෙන් එවැනි මුදලක් වෙන් කරගත්තේ නැහැ. නමුත් රුපියල් බිලියන ගණන් කෝටි ගණන් මුදල් එම පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් වැය කරා අයවැය ලේඛනෙන් ඉදිරිපත් නොකොට. එනිසා මින් පෙන්눔 කරන්නේ කුමක්ද? මෙතෙක් කාලයක් අපේ රටේ අයවැය ලේඛනය ආර්ථිකයේ ඉදිරි වසරේ ආර්ථික චලනයන්, ආර්ථික ක්‍රියාමාර්ග, යෝජනා සහ තීරණයන් ඉදිරිපත් කරන ලියවිල්ල බවට පත් වෙලා තිබුණට රාජපක්ෂ පාලනයේ මුළුමනින්ම එම ලියවිල්ල හිස් ලියවිල්ල බවට පත් කරලා අයවැය ලේඛනයෙන් පිටත තමයි ආණ්ඩුවේ ආර්ථික සැලසුම් සහ ක්‍රියාමාර්ග දියත් කරමින් තිබෙන්නේ. ඒ නිසා තවදුරටත් අපේ රටේ අයවැය ලේඛනය සමස්ත ආර්ථිකයේ කැටිකොරගත් ලේඛනයක් නොවෙනවා පමණක් නොවේ ඉදිරි සැලසුම් ඉදිරිපත් නොකරන ලේඛනයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් ඒ මොනතරම්ද කියනවනම් මෙම අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට දැන් මේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ලේඛනය. ඔහු වේදිකාවේ කියන කතා මොන විදියට පැටලුණත් ඒක පිළිබඳව අපිට වෙන සැලකිල්ලක් දක්වන්න වෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට එම ලේඛනයේ තිබෙන කරුණු පිළිබඳව ඔහු වගකීවිය යුතුයි. දැන් දැක්ක පුවත්පත්වල ඡායාරූප පළ වෙලා තිබුණා. පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම්තුමයි ජනාධිපතිවරයයි මේසයක් අසල වාඩි වී දිගු වෙහෙසකර ව්‍යායාමයක් යෙදෙන බව පෙන්눔 කරමින් තිබුණා අයවැය ලේඛනය සකස් කරන්න. ඒ නිසා ඔවුන් දෙදෙනා විසින්
සකස් කර ඉදිරිපත් කොට නද ලියන ලද ලේඛනීමේ දැන් මේ ලේඛනේ මොකද්ද කියන්නේ? ඔබ බලන්න මේකේ 8.3 වගන්තිය බැලුවොත් ඒකේ කියනවා මෙහෙම. සෞඛ්‍ය හා එවැනි සේවාවල ශේෂ්ත්‍ර මට්ටමින් කටයුතු වල නිරත වන නිලධාරීන්ට වසර 5ක කල්බදු ක්‍රමය යටතේ. ඒ කියන්නේ ලීසින් ක්‍රමය යටතේ වසර 5ක පාපැති ලබා දීමට යෝජනා කරන අතර වසර 5 අවසානයේම නිලධාරීන්ට ඒවා ලබා දීමට යෝජනා කරනවා. ඒ කියන්නේ දැන් ශේෂ්ත්‍ර නිලධාරීන්ට පාපැදියක් ලබා දෙනවා අවුරුදු 5ක කල්බදු යෝජනා ක්‍රමයක් යටතේ අවුරුදු 5 ගත වුණාට පසුව එම පාපැදිය එම නිලධාරීන්ගේ හිමිකාරීත්වයට පත් කරනවා කියලා. දැන් මේකේ ඇත්ත නම් මොකද්ද? මේක මේ පාපැදිය නෙවෙයි මේ කියන්නේ යතුරු පැදිය ගැන. ඉතින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අයවැයලයක ඉදිරිපත් කරනවා පාපැදි යතුරු පැදි පටලවගෙන. දැන් අපි හොයලා බලන්න ඕනේ ඇත්තටම මුදල් කරලා වෙන් කරලා තිබෙන්නේ යතුරු පැදියටද පාපැදියටද කියලා. මොකද මේකේ ඉංග්‍රීසි සටහන් වල තිබෙන්නේ මෝටර් සයිකල් කියලා. ඉතින් යතුරු පැදි පාපැදි පටලවා ගන්න අයවැයලයකනේ. ඒ විතරක්ද? මේකේ 43 දෙක වගන්තිය. ඒකේ කියනවා අඩු ආදායම් ලාභීන්ට ඉදිකරනු ලබන නිවාස දෙගුණ කිරීම සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. તો ජනාධිපතිවරයා අඩු ආදායම් ලාභීන්ගේ නිවාස වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කරනවා කියලා. මම දැක්කා ආණ්ඩුවේ ඇමතිවරු මේසවලට මේස ලෑලි පුපුරන තරමට වේගෙන් අත්පොළ සඳුන මේ වගන්තියට. එයි අඩු ආදායම් ලාභීන්ට නිවාස වෙනුවෙන් බිලියන 500ක්. බිලියන 500ක් කියලා කෝටි 50000 කෝටි 50000. ඇත්තටම වෙන් කරලා තියෙන කීයද? මිලියන 500යි. ඒ කියන්නේ කෝටි 50යි. දැන් අයවැය ලේඛනේ ඉතුරු සංඛ්‍යා ලේඛනවල මේ බිලියන මිලියන පටලවගෙන මේ අග යන්නේ. ජනාධිපතිවරයා කියනකොට බිලියන 500ක් අඩු ආදායම් ලාභීන්ට නිවාස වලට වෙන් කරනවා කියන්නේ කෝටි 50000ක් වෙන් කරනවා. ඇත්තට වෙන් කරලා තියෙන්නේ මිලියන 500යි. ඒ කියන්නේ කෝටි 50යි. ඒ කියන්නේ මිලියන බිලියන පවා මේවා මේ සංඛ්‍යාත්මක වශයෙන් දහස් ගුණයකින් වැඩි වෙන අගයන් මේවා. මිලියනයක් සහ බිලියනයක් අතර මිලියනයක් කියන්නේ මිලියන 1000ක්. දහස් ගුණයකින් වැඩි වෙනවා. ඉතින් ඒවවත් සැලකිල්ලක් කරන්නේ නැහැ. මේන් පෙන්නුම් කරන්නේ මොකක්ද? මේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේක කියවනකොටම ඔහු දන්නවා මේක ඒ තරම් වැදගත් ලේඛනයක් නෙවෙයි. මේකේ යතුරු පැදි පාපැදි පැටලුණාට කමක් නැහැ. මේකේ බිලියන මිලියන පැටලුණාට කමක් නැහැ. මොකද එතුමා හොඳට දන්නවා මේක නිකම් පාර්ලිමේන්තුව ජනතාවත් රවට්ටන්න ඉදිරිපත් කරන ලේඛනයක්. ඒක ඊටා හොඳින් සෝදුපත් කියවන්න ඕනේ නැහැ. ඒකේ මිලියන බිලියන පැටලුණාට කමක් නැහැ. මොකද රටේ ආර්ථිකය මෙවන්නේ මේකෙන් නෙවෙයි මේකෙන් පිටතට. ඒ මොකද දැන් මීට කලින් අපි දන්නවා අපේ රටේ නිකන් වංචා සහගතම රැවටිලි සහගතම ලියවිල්ල බවට පත් වෙන්නේ මැතිවරණ ප්‍රකාශන. දැන් මහින්ද චින්තනය බැලුවත් මහින්ද චින්තනයේ ඉදිරිප දැක්ම බැලුවත් ඒ වගේ ජනතාවට දෙනවායයි කියපුවා ඒවා රටේ ආර්ථිකයට දායකත්වයේ සපයනවායි කියපු යෝජනා ඒ කිසිවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනකොටම දන්නවා මේ ප්‍රකාශනයේ කවරක් තිබ්බත් මේවා ක්‍රියාත්මක නොවන යෝජනා බව. හැබැයි සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාව තුළ විශ්වාසයක් තිබුණා අයවැය ලේඛනයක් ඉදිරිපත් කර අයවැය ලේඛනයෙන් එම යෝජනා ඉදිරිපත් කරාට පසුව එම යෝජනා ක්‍රියාත්මක වේයයි කියන විශ්වාසයක් තිබුණා. මොකද අයවැය ලේඛනයෙන් කිව්වොත් ටක්කෙටම හරියටම හරි ඒක කරනවායයි කියන විශ්වාසයක් තිබුණා. හැබැයි දැන් මොකද උනේ? ඔබට මතක ඇති ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් කිව්වා සියලුම පාසල් දරුවන්ට සපත්තු දෙකක් දෙනවායයි කියලා අවුරුද්දට අවස්ථා දෙකක් සපත්තු යුගල දෙකක් දෙනවා කියලා කිව්වා පාසල් යාම වෙනුවෙන්. දැන් ඉටු කරලා නැහෙනේ. දැන් ඒ වෙලාවෙත් මට මතක ඔය ඇමතිවරු മന്ത്രിවරු මේස වලට තඩි බාණ්ඩ පටන් ගත්ත දැන් ළමයිට පාසල් සපත්තු හම්බ වෙනවා Tamanටත් ඉස්කෝලේට ගිහිල්ලා සපත්තු බෙදෙන උත්සවයට සහභාගී වෙන්න පුළුවන්. එතන අම්මලා තාත්තලා ආමන්ත්‍රණය කරලා කතාවක් කරන්න පුළුවන් කියලා සීනීන් මහා දේවල් මවා ගත්තා. නමුත් එහෙම එකක් දුන්නේ නැහැ. ඒ නිසා මේ අයවැය ලේඛන කියන්නේ තවදුරටත් වගකීම් සහිත ලේඛන බවට පත් වෙලා නැහැ. ඒවා මැතිවරණ ප්‍රකාශන තරමේ හුදු රැවටිලිකාරී ලියවිලි බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම දැන් මේ අයවැය ලේඛනයෙන්
දැන් මේ අයවැය ලේඛනයෙන් ඉතාමත් හඬනගා ජනාධිපතිවරයා හඬනගා කියු ප්‍රකාශ දෙක මොකක්ද? ගොවි විශ්‍රාම වැටුපයි රාජ්‍ය සේවකයන්ගේ වැටුපයි වැඩිවීම පිළිබඳ. දීමනාව වැඩිවීම පිළිබඳ. මම දැක්කා අද පුවත්පත්වල බැලුවත් ඒ ශීර්ෂ පාඨවල ප්‍රධාන ලෙස තියෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ දීමනාව 1200කින් වැඩි කිරීමත් ගොවි විශ්‍රාම වැටුප අවමයක් සහිත 1250ක් ලබා දීමත් කියන එක. ඒතර මෙය මුළුමනින්ම ජනතාව මුලා කිරීම. ගොවි විශ්‍රාම වැටුප අපේ රටේ ගොවි ජනතාවට ලබා දෙමින් තිබුණා. ගොවි විශ්‍රාම වැටුපට දායක වෙච්ච ගොවි ජනතාව හිටියා 9,52,000. ඔවුන් ගොවි විශ්‍රාම වැටුපට දායක වෙලා හිටියා. 9,52,000 වූ ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ගෙන් ඒගොල්ලෝ ඒකට සම්බන්ධ වෙච්ච පිරිස් ඒ අයගෙන් 92,000ක් ගොවි විශ්‍රාම වැටුප ලබා ගැනීමෙන් තිබුණා. හැබැයි මීට අවුරුදු දෙකකට පෙර මුදල් අමාත්‍යාංශයේ යටතේ තිබෙන කුෂි රක්ෂණ මණ්ඩලය ගැන ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම හරහා තිබෙන කුෂි රක්ෂණ මණ්ඩලය මෙම ගොවි විශ්‍රාම වැටුප ලබා දීම අත්හිටෙව්වා. දැන් ගොවි ජනතාවට තමන් ලබා දීපු දායක මුදලට සරිලන ගොවි විශ්‍රාම වැටුපක් අවුරුදු 60 පිරුණාට පසුව ලබා දෙමින් තිබුණා. ඒක මීට අවුරුදු 2කට පෙර නතර කරා. රුපියල් 750 ගත්තු අය හිටියා, 2000 ගත්තු හිටියා, රුපියල් 4500 ගත්තු ගොවි ජනතාවත් හිටියා. හැබැයි ආණ්ඩුව මීට අවුරුදු 2කට පෙර 92000ක් වන ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට ගොවි විශ්‍රාම වැටුප ලබා දීම නතර කරා. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ රැස්වීමකදී කිව්වා කුෂි රක්ෂණ මණ්ඩලයේ අරමුදල ශූන්‍ය වෙලා තිබෙනවා. මොකද උනේ කියලා එයාවත් දන්නේ නැහැ කිව්වා. එමෙතිවරයා දන්නේ නැහැ කිව්වා සල්ලි වලට මොකද උනේ කියලා. අපි නම් දැනන් හිටියා මාවිල්ලාරු වලට හොරකම් කරපු විදිය ගැන. හැබැයි ජනාධිපතිවරයා අපි දන්නේත් නැහැ කිව්වා. මෙහෙම ගොවි විශ්‍රාම වැටුප නතර කරා. නතර කරලා අවුරුදු දෙකක් ගත වෙනකොට ඒ අවුරුදු දෙකට අලුතින් අවුරුදු 60 පිරීලා ගොවි විශ්‍රාම වැටුප ලබා ගැනීම වෙනුවෙන් ගොවීන් 55000කට ආසන්න ප්‍රමාණයක් සුදුසුකම් ලැබුවා. ඒතර මේ වන විට 92000ක් ගොවි විශ්‍රාම වැටුප ලබා ගැනීමෙන් හිටියා. 55000ක් ගොවි විශ්‍රාම වැටුප ලබා ගන්න සුදුසුකම් ලැබුවා. ඒගොල්ලන්ගේ අවුරුදු 60 පිරෙන දින වකවානු වලට අනුව. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? මේ කිසිවෙකුට ගොවි විශ්‍රාම වැටුප දුන්නේ නැහැ. දැන් ආණ්ඩුව කියන ලබන අවුරුද්දේ ඉඳන් ගොවි විශ්‍රාම වැටුප දෙන්න ලෑස්තිලු රුපියල් මිලියන 1000ක් වෙන් කරනවලු. උගුණ ජනාධිපතිවරයාගේ ලොකුම ප්‍රතිඥාව රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා ගොවි විශ්‍රාම වැටුප ලබා දෙන්න. හැබැයි සාමාන්‍ය ලෙස ගණනය කරලා බැලුවොත් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ගේ හිග වැටුප දෙන්න. කියන අවුරුදු දෙකක් මුළුමනින්ම දීලා නැති ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් ඉන්නවා. ඒ වගේම විවිධ අවස්ථාවල කල්පිරුණු ගොවි විශ්‍රාමලාභීන් 55000ක් විතර ඉන්නවා. ඒ අයට පසුගිය හිග වැටුප් ලබා දීම සඳහා පමණක් මිලියන 2125ක් ඕන වෙනවා. දැන් මොකද කරලා තිබෙන්නේ? දැන් ආණ්ඩුව මේ අයවැය ලේඛනයෙන් නිශ්චිත ලෙස කියන්නේ මොකද්ද? හිග වැටුප් දෙන්නේ නැහැ කියන එක. එඳා ගොවියට අලුතින් දෙයක් ලබා දීලා නෙවෙයි. තිබුණු ගොවි විශ්‍රාම වැටුපේ හිග වාරික ලබා නොදෙන තැනටත් ඒ වගේම නව යෝජනා ක්‍රමයක් ඒ කියන්නේ වෙන මුකුත් නෙවෙයි ගොවියාගේ දායක මුදල වැඩි කරන යෝජනා ක්‍රමයක් යෝජනා කිරීමක් තමයි මේ අයවැය ලේඛනයේ සිදු වී තිබෙන්නේ. ඒ නිසා සැබවින්ම ගත්තොත් සිදු වෙලා තිබෙන්නේ ගොවි ජනතාවට ගොවි විශ්‍රාම වැටුප හරහා ලබා දී ප්‍රතිපාදන මුළුමනින්ම කප්පාදුවා. විශ්‍රාම යාමේ වයස තිබේ 60 දී. ඒ විශ්‍රාම යාමේ වයස 63 දක්වා වැඩි කරනවා. දැන් තව අවුරුදු 3ක් ඉන්න ඕන ගොවි විශ්‍රාම වැටුම් බලාගෙන ඉන්න. ඊළඟ අවුරුද්ද කිව්වොත් තව අවුරුදු 2ක් වැඩි කරනවා කියලා. ඒ එහෙම නෑ තව අවුරුදු 2කින් ගොඩක් දෙනවා කියේ. දැන් මේ මුළුමනින්ම ගොවි ජනතාව රවට්ටලා තියෙනවා. ගොවි ජනතාවගේ ඉල්ලීම් බවට පත් වෙලා තිබුණේ තමන්ට ලබා දුන්නු ගොවි විශ්‍රාම වැටුප තමන් දායක වී ගොඩනගන ලද විශ්‍රාම වැටුප පරමුදල ඒ අරා ලබා දෙන වැටුප ඒ ආකාරයෙන්ම ලබා දෙන්න කියන එක තමයි ගොවි ජනතාවගේ ඉල්ලීම. හැබැයි ජනාධිපතිවරයා මේවර කරලා තිබෙන්නේ හිග වැටුප් කප්පාදු කරලා වයස් සීමාව වැඩි කරලා මුදල් ප්‍රමාණය අඩු කරලා තමයි තිබෙන්නේ. ඉඳා ගොවියට ගොවි විශ්‍රාම වැටුප හරහා කිසිදු සහනයක් ලැබිලා නැහැ. ඒ නිසා මුළුමනින්ම කප්පාදුවා. මන් දන්න ගොවි ජනපද වලින් ආපු මෛත්‍රීපාල සිරිසේන එස්.එම්. චන්ද්‍රසේන අප්පුඩි ගහනවා. එක්කෝවුන් ගොවි ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ දන්නේ නැහැ. එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඉදිරිපිට අත්පුඩි ගැසීම හැර Tamanට වෙන ජීවිකාවක් නැහැ. නැත්නම් මේකට අත්පුඩි ගසන්න නෙමෙයි තිබෙන්නේ මේකට විරෝධය පාන්න ඕන ආණ්ඩුවේ ඇමතිවරු.
සාමාන්‍ය මෙම අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පෙර එදින උදේ හදිසි කැබිනට් රැස්වීමක් ඇඳවලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි අහන ගොවි ජනපද වලින් පාර්ලිමේන්තු නියෝජනය කරන්න ආපු മന്ത്രിවරු, ඇමතිවරු, කැබිනට් මණ්ඩල නියෝජනය කරන ඇමතිවරු ගොවි ජනයාගේ මෙම ගොවි විශ්‍රාම වැටුප් යෝජනාව කප්පාදු කරන, හිග වැටුම් නොගෙවෙන මේ යෝජනාව අයවැය ලේඛනයට ඇතුල් කරනකොට මෛත්‍රීපාල සිරිසේනලා, එස්.එම්. චන්ද්‍රසේනලා එම කැබිනට් මණ්ඩලයේදී කුමක්ද කිව්වේ කියලා මේ රටේ ජනතාවට කියන්න ඕන. ඒ නිසා මෙය මුළුමනින්ම ගොවි ජනතාව රැවටීමේ යෝජනාවක් කරනකොට අන් කවරක්වත් නෙවෙයි. ඊළඟ වැටුප් වැඩිවීම. දැන් අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කිසිදු ප්‍රමාණයකින් වැඩි කරලා නැහැ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා 2006 අවුරුද්දේ සිට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප රාජපක්ෂ ආණ්ඩුව වැඩි කරලා නැහැ. රාජපක්ෂ ආණ්ඩුව කරන දේ තමයි පසුගිය අවුරුදු 7ක් මුළුල්ලේම අයවැය ලේඛනයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම යයි කියලා ජීවන වියදම් දීමනාවක් එල්ලනවා. ඒක මූලික වැටුපට එකතු කරන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම බවට පත් වෙලා තිබුණේ මේ දීමනාව මූලික වැටුපට එකතු කරන්නත් තමන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරන්නත් කියන එක තමයි රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම බවට පත් වෙලා තිබුණේ. හැබැයි ආණ්ඩුව මුළුමනින්ම රාජ්‍ය සේවකයන් විශාල රැවටීමකට ලක් කරලා තිබෙනවා. රුපියල් 1200ක දීමනාව. ඒ කියන්නේ දවසකට රුපියල් 40ක්. දවසකට රුපියල් 40ක් කියලා කියන්නේ බුලත් පිට කන කෙනෙකුට නම් බුලත් පිට දෙකයි. පාන් රාත්‍රියට පාන් කන කෙනෙකුට නම් පාන් භාගයකුයි ඉතිරි රුපියල් 10කුයි. ඉතිරි තියෙන 10ක්. හරිද? බස් එකේ යන කෙනෙකුට නම් කුරුණෑගල ඉඳන් බස් එකේ එන කෙනෙකුට නම් පෞගේ බස් ගාස්තුව වැඩිවීම හරහා මේක ඉවරයි. හරි. ඒ නිසා මේ දීමනාව කිසිසේත්ම රාජ්‍ය සේවකයන්ගේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට පිළියමක් නෙවෙයි, ඔවුන්ගේ ජීවන තත්ත්වය තවත් පසුපසට ඇදලා දානවා. ඒ නිසා මෙම යෝජනාව කිසිසේත්ම රාජ්‍ය සේවකයන් මේ මොහොතේ මුහුණ දීලා තියෙන අර්බුදයට විසඳුමක් නෙවෙයි. ඒ වගේම මෙම දීමනාව වෙනුවෙන් ආණ්ඩුව වෙන් කරන ලද මුදල බවට පත් වෙලා තිබෙන්නේ මිලියන 17200යි. මෙම දීමනාව වෙනුවෙන් මිලියන 17200ක් වෙන් කරනවා. හැබැයි ආණ්ඩුවේ තියෙනවා මෙම ආදායම් හොයාගන්න ලැයිස්තුව. ඒක ජනාධිපතිවරයා කිව්වේ නෑ, මතක තියාගන්න. දැන් මේ ජනාධිපතිවරයාගේ පුරුද්දක් බවට පත් වෙලා තිබෙනවා. අර මොනවා හරි සොච්චන් දෙන කෑලි ටික හඬනගා කියනවා. හැබැයි ජනතාවට බාර පටවන ටික එමුණුම් හැටියට දෙනවා. ඒ නිසා එමුණුම් බලපුවහම පේනවා ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා දුරකථන වලට විදුලි සංදේශ බද්ධ 5%කින් වැඩි කරලා මිලියන 4000ක් උපයා ගන්න. ඒ කියන්නේ ජංගම දුරකථනයක් පාවිච්චි කරන, එහෙම නැත්නම් අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරන මේ හැම කෙනාගේම බිල ඉහළ යනවා. ප්‍රීලෝඩ් එකක් දාන, SMS එකක් දාන, කෝල් එකක් දින, දැනුත් කෝල් වලට වඩා වැඩිපුර මිස් කෝල් ගහන්නේ නේද? ඒ අයගේ සියලු දීමනාම වැඩි කරනවා 5%කින්. සියලු ගෙවීම් වැඩි කරනවා 5%කින්. ඒකෙන් ආණ්ඩුව අපේක්ෂා කරනවා මිලියන 4000ක් හොයාගන්න. මිලියන 4000ක්. ඒ කියන්නේ අපේ රටේ පවුල් ඉන්නේ මිලියන 5යි. එන රටේ පවුල් ඉන්නේ මිලියන 5යි. එතන මිලියන 4000ක් උපයා ගන්න අපේක්ෂා කරනවා මේ බද්ද හරහා. කියන්නේ සෑම පවුලක්ම ආසන්න වශයෙන් රුපියල් 400ක් ගෙවිය යුතු වෙනවා අවුරුද්දකට මෙම දුරකථන ගාස්තු වැඩිවීම හේතු කොටගෙනම. සාමාන්‍ය වශයෙන් ගත්තොත් හැම පවුලකටම රුපියල් 400කට වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආණ්ඩුව සාමාන්‍ය දැන් රාජ්‍ය සේවකයන් ඒ මට්ටමේ අය වැඩිපුර පුරුදු වෙලා තිබෙන තමන්ගේ බහඬ මිලදී ගැනීමට තියෙන පහසුවයි, ඒ බහඬ අවුරා තිබෙන විදියයි, තෝරා ගැනීමේ පහසුවයි, මේ ඔක්කොමත් එක්ක සාමාන්‍ය සුපිරි වෙළඳසැල් වලට යන තියෙන ප්‍රවණතාවය වැඩි වෙලා තිබෙනවා අපේ රටේ. ඒකනේ සාමාන්‍ය ස්වභාවිකව වෙලා තියෙනදී. දැන් සුපිරි වෙළඳසැල් වලට අලුතෙන් බද්දක් හඳුන්වා දීම හරහා ආණ්ඩුව අපේක්ෂා කරනවා රුපියල් මිලියන 15000ක්. එතකොට ඒ 15000 සුපිරි වෙළඳසැල් හිමිය කරන දේ තමයි සුපිරි වෙළඳසැලෙන් බඩු ගන්නා
පාරිභෝගිකයන් විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් මේ මාළ විශාල කරා තමයි යන්නේ. ඔවුන් කරමතර දානවා. ඊළඟ ආණ්ඩුව මේක කිව්වේ නැති එකක් අයවැය ලේඛනයේදී රේගු බදු වැඩි කිරීම හරහා මිලියන $12750ක් උපයා ගන්නවා. රේගු බදු වැඩි කරනවා කියලා කියන්නේ මොකද්ද? ආනයනික සියලු භාණ්ඩ. එක්සයිස් පොත්, පෑන්, රෙදිපිලි, සැමන්ටින් එක, ජෑම්, බටර් ආදී ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අනිකුත් සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ ඉහළ දැමීම හරහා අපේක්ෂා කරන මිලියන 12750. එතකොට ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න මිලියන 17200ක් දෙනවා. ගොවි ජනතාවට ගොවි විශ්‍රාම වැටුප් වෙනුවෙන් මිලියන 1000ක් දෙනවා. දෙකේ එකතුව මිලියන 8200යි. 18200යි. 17200ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න 1000ක් ගොවි විශ්‍රාම වැටුප් ගෙවන්න. එතකොට මිලියන 18200ක් දෙනවා ගොවීන්ට සහ රාජ්‍ය සේවකයන්ට. හැබැයි ජනතාවගෙන් බදු ගහලා ආණ්ඩුව අපේක්ෂා කරනවා මිලියන 31750. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ටත් ගොවීන්ටත් ලබා දෙන වැටුප් වැඩි කිරීම සහ ගොවි විශ්‍රාම වැටුප හරහා ලබා දෙන මුදල වගේ දෙගුණයකට ආසන්න මුදලක් ආණ්ඩුව බදු ගාලා හොයාගන්නවා. දැන් ජනතාව අහන්න ඉතුරු සල්ලි ටිකට මොකද වෙන්නේ කියලා. පොද තව 15 මිලියන 15000ක් විතර තමන්ගේ යටිමඩි ගෙහිමේ මුදල් වලට උපයා ගන්න තමයි ආණ්ඩුව සැලසුම් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව බදු ගහලා ඒ ජනතාව මත අතිශය බරපතවල ඒ බර වලින් හොයා ගන්නා බදු වලිනුත් සොච්චම් මුදල ජනතාවට දෙනවා. මේකයි කරලා තියෙන අය වේලේකනේ. ඒ නිසා මේ ආණ්ඩුව මා හඬ හැරෙන් ප්‍රකාශයට පත් කරන ලද මේ යෝජනා දෙකම අසාර්ථක ජනතාවට හිතකර යෝජනාවන් නොවේ. තවත් ජනතාවට බර පැටවෙන යෝජනාවන් පමණයි ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟ මේ ආණ්ඩුව කියන්නේ නැති එකක් තියෙනෝනේ. දැන් මේ අයවැය ලේඛනය කියලා කිව්වට ඔබ හිතන්න මෙම අයවැය ලේඛනයේ ආණ්ඩුවේ ආදායම අපේක්ෂා කරනවා බිලියන 1495. ඒ කියන්නේ ආණ්ඩුව හිතනවා මේ අවුරුද්ද ගන්න හොයන්න පුළුවන් කියලා බිලියන 1495 බදු ගහලා. සාමාන්‍ය ලංකාවේ කවදාවත් අපේක්ෂිත ආදායම අයවැය ලේඛනයෙන් හම්බ වෙලා නැහැ. අපේක්ෂිත ආදායමෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ මේ අවුරුද්දේ මුළු ආදායම බිලියන 1345ක ප්‍රමාණයක් තිබෙන්නේ. ආණ්ඩුව මේ අවුරුද්දේ 2014 අවුරුද්දේ උපයා ගනු ලබන්නේ බිලියන 1345. ජනතාවට දඩ ගහලා බදු වැඩි කරලා උපැන්න සහතිකේ, මරණ සහතිකේ, දිවුරුම් ප්‍රකාශයේ, විවාහ සහතිකේ සියලු ගාස්තු වැඩි කරලා ආණ්ඩුව 2014 අවුරුද්දේ උපයා ගැනීමට අපේක්ෂා කරන්නේ බිලියන 1345යි. හැබැයි ආණ්ඩුව බිලියන 1345ක් උපයා ගන්නකොට 2014 අවුරුද්දේ ආණ්ඩුව අරගෙන තියෙන ණයවලට පොලිය ගෙවීමයි ණය වාරික ගෙවීමයි කොපමණද? පොලිය ගෙවනවා බිලියන 445ක්, ණය වාරිකය ගෙවනවා බිලියන 589ක්. ඒ කියන්නේ ආණ්ඩුව බිලියන 1034ක් ගෙවනවා අරගෙන තිබෙන ණය වෙනුවෙන් ණය පොලී වාරික. ආණ්ඩුව බිලියන 1345ක් උපයා ගන්නකොට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා බිලියන 1034ක් ගෙවීමට එම අවුරුද්දේ ණය පොලී වාරිකය. ඔබ හිතන්න ගෙදරකට මෙහෙම වුණොත් රුපියල් 10000ක් පඩිය ගන්නකොට 9750ක් විතරම ගෙවන්න උනොත් ණය පොලී වාරිකේ ආණ්ඩුවට ණය ගෙවුවාම ඉතුරු වෙන්නේ බිලියන 211යි. ණය ගන්න අපේක්ෂා කරනවා බිලියන 1278ක්. ඒ කියන්නේ මොකද්ද මේ අයවැය කියන්නේ? මේ අයවැය කියන්නේ ණය ගන්න එකයි ණය ගෙවන එකයි. එච්චරයි. මේකද ආශ්චර්යයි. බිලියන 1248ක් ණය කරනකොට බිලියන 1034ක් ණය වෙනුවෙන් ගෙවනවා. ආණ්ඩුව බිලියන 1345ක් ආදායම උපනොත් බිලියන 1034ක් ණය ගෙවනවා. ඒ කියන්නේ 2014 අවුරුද්දේ ආණ්ඩුවේ සියලු වියදම් ණයට කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ ආහාර සපයන්නේ ආණ්ඩුවෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා හිට හැම ජනාධිපතිවරයෙක්ම තමයි ඒගොල්ලන්ට කෑම දෙන්නේ ආණ්ඩුවේ. දැන් ජනාධිපතිවරයාට කණ්ඩ වෙලා තියෙන්නේත් ණයට. ජනතාවට වගේමයි. ජනාධිපතිවරයාගේ වාහන වලට තෙල් ගහන්න වෙලක් තියෙන්නේ ණයට. ජනාධිපතිවරයාට ෆෝන් බිල් ගෙවන්න වෙලක් තියෙන්නේ ණයට.
ජනාධිපතිවරයාට රට සවාරි යන්න වෙලක් තියෙන ණයට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආපනශාලාවේ කණ්ඩ දෙන්න වෙලක් තියෙන ණයට. ඉතින් ආණ්ඩුවට වෙච්ච දේම තමයි ජනතාවට වෙලා තියෙන්නේ. මේ අවුරුදු 8ක් ආර්ථිකය පාලනය කරලා ගෙනලා තියෙන තැන. ඒ නිසා රට විශාල ණය උගුලක හිර කරලා තිබෙනවා. ඒ නිසා තමයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතය. මේ අපේ නියෝජිතයෙක් නෙවෙයි ඒගොල්ලන්ගේ නියෝජිතය. ඒගොල්ලන්ගේ නියෝජිතය පහුගිය දවස්වල කිව්වා ආණ්ඩුව විදේශ ණය අර්බුදයක් කර අවදානම් තත්ත්වයක් කරා ගමන් කරමින් තිබෙනවා කියලා. ඒ වගේම තමයි පහුගිය දවස්වල කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථිකය පිළිබඳ මහාචාර්යවරයා ලක්බිම් පුවත්පතට ලිපියක් ලියලා කිව්වා. ආණ්ඩුව ක්‍රමානුකූල ණය අවදානම් තත්ත්වයක් කරා ගමන් කරමින් තිබේ කියලා. අද ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත්වල අපේ රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන මහා දරුණු කඩාවැටීම සාකච්ඡා වෙන්න පටන් ගන්න තිබෙනවා. දිනපතා ඉංග්‍රීසි පුවත්පතක කතුවැකියක් ලිව්වා රටේ ආර්ථිකයේ අවදානම් පිළිබඳව. ඒ නිසා අද සිදු වී තිබෙන දේ තමයි අවුරුදු 8ක් රාජපක්ෂ පාලනයේ ඇවෑමෙන් පසුව රට විශාල ආර්ථික අගාධයකට ආර්ථික කඩාවැටීමකට ගෙනල්ලා තිබෙනවා. මේ අයවැය ලේඛනයත් එම ආර්ථික කඩාවැටීම ඉදිරියට ගෙන යනව ඇරුණුකොට ඒ ආර්ථික කඩාවැටීම තීව්‍ර කරනව ඇරුණුකොට ඒ ආර්ථික කඩාවැටීම අගාධයෙන් අගාධයට ගෙන යනව ඇරුණුකොට මේ ආර්ථික කඩාවැටීමට විසඳුම් සෙවීම සඳහා වූ යෝජනාවන් මෙම අයවැය ලේඛනයේ ඇතුළත් වෙලා නැහැ. මෙම අයවැය ලේඛනයෙන් පෙන්වු කරන්නන් කවරක්වත් නෙවෙයි අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන භයංකාර තත්ත්වය මෙම අයවැය ලේඛනයෙන් පෙන්වු කරලා තිබෙනවා. ආදායම උපයා ගන්නකොට ඒ හා සමාන මුදලක් ණයට ගෙවන්න වෙලා තිබෙනවා. ආණ්ඩුවකට සිද්ධ වෙලා තියෙන මුළු අවුරුද්දක් ණය වලින් දුවන්න ණය වලින් කන්න සිද්ධ වෙච්ච රටක් මේක. ඒතනට රාජපක්ෂගේ ආණ්ඩුව අවුරුදු 8කට පස්සේ මේ ආර්ථිකය ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා මෙම අයවැය ලේඛනයෙන් පෙන්වු කරන්න අං කවරක්වත් නෙවෙයි. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය සාධාරණ ආර්ථික ප්‍රතිපත්තියක් නොවන බව. මේ රටේ ජනතාවට රටේ ආර්ථිකයට හිතකර ඒ ඉදිරියට ගෙන යන ඒ සංවර්ධනාත්මක ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි. මේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් වෙලා තිබෙන්නේ ඉතා කුඩා සීමිත පිරිසක් මත රටේ ජාතික ධනය කේන්ද්‍රගත වෙන ආර්ථික ප්‍රතිපත්තියක් මේක. පහුගියදා පාර්ලිමේන්තුවේදී මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම අමාත්‍යවරයා කිව්වා ලංකාවේ ඉහළම ආදායම් ලබන පවුල් 120 පවුල් වලින් ඉහළම ආදායම ලබන පවුල් 120 ජාතික ආදායමෙන් 54ක් භුක්ති විඳිනවා. අපේ රටේ එක පවුල් කණ්ඩායමක් ඉන්නවා 120ක් වෙනි සොච්චම් ප්‍රමාණය. ජනගහණයෙන් 5න් එකක්. ජනගහණයෙන් 5න් එකක් අපේ රටේ ආදායමෙන් 54ක් භුක්ති විඳිනවා. දිලිඳුම 120ට හම්බ වෙන්නේ. පහළ මඩිය ජීවත් වෙන පවුල් 120ට හම්බ වෙන්නේ ජාතික ආදායමෙන් 4%යි. ඒගොල්ලෝ බැකෝ වලින් බෙදා ගන්නවා. සාමාන්‍ය ජනතාවට කන් හැන්දි වලින් බෙදෙනවා. කන් හැන්දිනුත් භාගේ බෙදෙනවා. එමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකයේ ආදායම් බෙදී යාම විෂමතාවය තව තවත් වැඩි කරන. ඊටා කුඩා පිරිසක් මත ආර්ථිකයේ සියලු දේවල් සංකේන්ද්‍රණය කරගන්න. ආණ්ඩුව හරහා ගොඩනැගිලා තින්න ඩීල් කාර්යෝ පිරිසකට. ආණ්ඩුව වටේ ඉන්න ගනුදෙනු කාර්යෝ පිරිසකට. ආණ්ඩුව වටේ ඉන්න කොටස් වෙළඳ පොලේ සෙල්ලම් දාන ආණ්ඩුව වටේ ඉන්න විවිධ ව්‍යාපෘති හරහා සෙල්ලම් දාන කුඩා කණ්ඩායමක් අතට රටේ මුළු ආර්ථිකය කේන්ද්‍රගත කරලා තිබෙනවා. ඒෙන් මිදුවා ගන්න මේ ආර්ථිකයේ කිසිසලස්මක් නැහැ. ඔබ දන්නවා පහුගියදා ලංකාවේ ප්‍රධාන පෞද්ගලික සමාගමක් ඔවුන්ට සමාගම ණය උපයා ගැනීම වෙනුවෙන් ණය නිකුතුවක් කරා. ලංකාවේ පළවෙනි වතාවටම සමාගමට ණය නිකුතුව කරනකොට ණය ලබා දීම සඳහා කරන ලද ඉල්ලීම් ප්‍රමාණය ඔවුන්ගේ ණය අවශ්‍යතාවය ඉක්මවා දැම්මා. එහෙම කොහොමද වෙන්නේ? ඒ සමාගමට පෙනී හිටිනවා ණය ඉල්ලනකොට ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් ණය දෙන්න තරම් ප්‍රමාණයකට පෙළඹෙනවා. ඒගොල්ලෝ කොටස් නිකුත් කරනකොට ඒගොල්ලන්ගේ කොටස් තියෙන ප්‍රමාණයටත් වඩා කොටස් ඉල්ලන්න පෙළඹෙනවා. මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ සමීපතම ඩීල් කාර්යෝ ටිකක් ඉන්නවා. ඒ ඩීල් කාර්ය කණ්ඩායම තමයි කොටස් වෙළඳ පොළ මේවන්නේ. ඒ ඩීල් කාර්ය කණ්ඩායම තමයි ආනයන අපනයන වෙළඳ පොළ මේවන්නේ. පිටරට යැවීමත් පිටරටින් ගෙන්වීමත්. ඒ නිසා මේ කුඩා කණ්ඩායමක අතර රටේ සියලු සාරය කුඩා කණ්ඩායමක අතර රටේ සියලු ආර්ථිකය කේන්ද්‍රගත වෙලා පතුලේ ඉන්න ජනතාවට ඉතා සොච්චම් ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයේ තින්නදා බොහොම අමාරුවෙන් ගැට ගහගෙන යන තත්වයක් ඇති කරලා තිබෙනවා. මේ අයවැය ලේඛන ඉදිරිපත් කරන්න පෙර මේ රටේ ජනතාවගේ ඉල්ලීම් බවට පත් වෙලා තිබුණේ මොකද්ද? වෘත්තීය සමිති ව්‍යාපාරය ඉල්ලීම් 21ක් ඉදිරිපත් කරලා තිබුණා. වැටුප් වැඩි කිරීම, සෞඛ්‍ය සේවා සංවර්ධනය වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කරලා තිබුණා. තමන්ට යහපත් රාජ්‍ය සේවාව පවත්වාගෙන යාම වෙනුවෙන් මේ ඉල්ලීම් ටික ලබා දිය යුතුයි කියලා. නමුත් අඩුම තරමේ මා දැක්කා ඊයේ පුවත්පත් වාර්තා තිබුණා
ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කරපු නාම ලේඛනය. අඩුම තරමේ මේ ඉදිරිපත් කරපු උරුස් සමිතිය වල නාම ලේඛනයවත් නැහැ මේ පත්තරේ. යෝජනා නෙවෙයි. යෝජනා නෙවෙයි ඔබ දකින්න ඇති පත්තරවල දාලා තිබ්බ මේ උරුස් සමිතිය ඉල්ලුවා කියලා. අඩුම තරමේ උරුස් සමිතිය නම්වත් නැහැ. එම ලේඛනය. යෝජනා සැලකිල්ලක් කරලා නෙවෙයි අඩුම තරමේ කියවලාවත් නැහැ. ඒකයි මේකෙන් පෙන්නු කරන්නේ. ඒ වගේම තමයි දීවර සමිති. දිගින් දිගටම වුන් ඉල්ලා හිටියේ. වුන්ගේ දීවර ආම්පන්න වල මිල ඉතා ඉහළ යමින් තිබෙනවා. ඒවට ගහන බදු ප්‍රමාණය අඩු කරන්න. විශේෂයෙන්ම ආණ්ඩු හිතවාදී සමාගම් හරහා ආණ්ඩුවත් ඒ ආණ්ඩුවේ ඇමතිවරු විශේෂම දීවර අමාත්‍යවරයා ඔහුගේ ඍජු ඥාතිකම් තියන අය හරහා විදේශ නැව් මේ හරහා ගෙනල්ලා ලංකාවේ මාළු ටික අල්ලනව පමණක් නෙවෙයි ඒ මාළු ලංකාවේ දේශීය වෙළඳ පොළට නිකුත් කරනවා. මාළු අල්ලනව පමණක් නෙවෙයි විදේශ නැව් ඇවිල්ලා අල්ලන මාළු දේශීය වෙළඳ පොළට නිකුත් කරනවා. ඒ නිසා දීවර ජනතාවගේ මාළු ටික නිසි මිලකට විකුණා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඔවුන් කිව්වා ඔවුන්ගේ නිෂ්පාදන වියදම අඩු කරන්න තෙල් ඉන්ධන සහනාධාර ලබා දෙන්න. ඒ වගේම දීවර ආම්පන්න මිල අඩු කරන්න මාළු ටික විකුණා ගැනීම සඳහා යහපත් පරිසරයක් හදන්න කියලා. ඒවා තමයි දීවර ජනතාවගේ ඉල්ලීම් බවට පත් වෙලා තිබුණේ. හැබැයි ඒ කිසි ඉල්ලීමක් මෙම අයවැය යෝජනාවේ ඇතුළු කරලා නැහැ. ඒ වගේම තමයි ගොවි ජනතාව කිව්වේ. තමන්ගේ වී වලට සාධාරණ මිලක් නියම කරන්න. ඒක නීතිගත කරන්න. ඒ වගේම ගොවි විශ්‍රාමයට තිබුණු පරිදි ලබා දෙන්න. ඒ කිසිවක් ගොවි ජනතාවට ලබා දීලා නැහැ. විශ්වවිද්‍යාල ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාර උද්ඝෝෂණ ගණනාවක් තිබුණා පහුගිය කාලේ. ලැබෙන මහපොළ සොච්චම් මුදල තමන්ගේ අධ්‍යයන කටයුතු කරගැනීම වෙනුවෙන් ජීවත් වීම වෙනුවෙන් ප්‍රමාණවත් ඇති මුදල ඒ වැඩි කරන්න කියලා කිව්වා. නේවාසික පහසුකම් පුළුල් කරන්න කියලා කිව්වා. තවත් නව අධ්‍යාපන විෂයන් හඳුන්වා දීම සඳහා ඒ සඳහා අවශ්‍ය වන ශේෂ්ත්‍ර පුළුල් කරන්න මුදල් යොදවන්න කිව්වා. ඒවා කිසිවක් නැතුව ආණ්ඩු යෝජනා කරන්නේ එංගලන්තෙන් ගෙනල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාල කලාපැති කරන යෝජනා. උන් ආණ්ඩු යෝජනා බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා සියලු ජනතාව, දීවර ජනතාව, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, විශේෂයෙන් පෞද්ගලික අංශ සේවක සේවිකාවන් අපේ රටේ ආර්ථිකයෙන් වැඩි පංගුවක් අද උසුලන්නේ පෞද්ගලික අංශේ. ආණ්ඩු කියනවා 2020 වෙනකොට ලෝකේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදනයන්ගේ ප්‍රධාන රටවල් 10න් එකකට ලංකාව ගේනවායි කියලා. ආණ්ඩු ඇඟලුම් කර්මාන්ත ගෙන යන ඉලක්කයක් හදනවා. 2020 වෙනකොට ලෝකේ ප්‍රධාන ඇඟලුම් අපනයනය කරන රටවල් වලින් ප්‍රධාන 10 ඇතුළත ලංකාව ගේනවායි කියලා. හැබැයි ඒ අය ගැන කිසි හඬක් නැහැ. එයා ඊටාම සෝචනීය ජීවිත ගත කරන. තමන්ට ලැබෙන පඩිය ඈත ගම්වලින් විශේෂයෙන්ම තරුණියන් ඉන්නේ තමන්ට විවාහයට මාලයක් හදාගන්න, පෙන්ඩන් එකක් හදාගන්න, වලල්ලක් හදාගන්න මේකට මේ ඉන්නේ. ඊටාම දුක්ඛදායක ජීවිතයක් වුන් ගත කරන්නේ බෝඩින් වල හිර වෙමින් විශේෂම සංස්කෘතික ප්‍රශ්න ගණනාවකුත් මතුවලා තිබෙනවා. ඒවා පිළිබඳ කිසි අවධානයක් යොමු නොකොට ඒ උපයා ගන්නා මහා ධනය ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නව ඇරනකොට ඒ පෞද්ගලික අංශ සේවක සේවිකාවන් පිළිබඳ සැලකිල්ලක් කරලා නැහැ. ඒ වගේම වතුකරේ ජනතාව අපේ රටේ අවුරුදු දහස් ගණන් අවුරුදු 100 ගණනක් තිස්සේ විශාල පීඩාවට පත් වෙලා දශක ගණනාවක් තිස්සේ ඔවුන් මිනිසුන් හැටියට නොසලකන මිනිසුන් හැටියට වටිනාකම් නොදෙන තත්වයක් ඇති කරලා තිබෙනවා. වතුකරේ ජනතාවගේ ඉල්ලීම් ගණනාවක් තිබුණා. ඉතින් ජනාධිපතිවරයා කිව්වා මේ ජනතාවගේ ඉල්ලීම් වලට අහුම්කම් දුන්නා කියලා. අපිට තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයා හම්බුනේ මොන ජනතාවද කියන්නේ. සමහර විට පැකර් හම්බෙන්න ඇති. ඔන්න ජනාධිපති ජනතාව ජේම්ස් පැකර් කියනකොට බදු සහන දෙන්න කියලා ජනාධිපතිවරයා බදු සහන දෙන. ඒ තමයි ජනාධිපතිවරයාගේ ජනතාව. විදේශික සමාගම් ඇවිල්ලා විවිධ සමාගම් ඇති කරලා ඒවට බදු සහන දෙන්න කියනකොට ඒ බදු සහන දෙනවා. ඉන්දියන් සාම්පූර් බලාගාරය ඇති කරන්න බදු සහන දෙන්න කියනකොට ඒකට බදු සහන දෙනවා. කියාන් සමාගම තෙල් පිරිපහදු කරන්න තෙල් කැණීම් කටයුතු කරන්න ෆැක්ටරියක් දාන්න ලෑස්ති කියනකොට ඒවට බදු සහන දෙනවා. දැන් ජනාධිපතිවරයාගේ ජනතාව වෙලා තියෙන්නේ පැකර්ලා ජේම්ස්ලා තමයි ජනාධිපතිවරයාගේ ජනතාව. හැබැයි මේ රටේ ජනතාව ඉල්ලන ලද කිසි ඉල්ලීමක් මෙම අයවැය ලේඛනයට ඇතුළු කරලා නැහැ. ඒ නිසා මෙම අයවැය ලේඛනයේ මේ රටේ ජනතාවට අවශ්‍ය මූලික වමනාවන් ඉටු කරන්න අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා මේකට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කරලා තිබෙනවා. අපේ ගොවි ව්‍යාපාර, අපේ වෘක්ෂ සමිති ව්‍යාපාරය පසුගිය උද්ඝෝෂණ ව්‍යාපාරයකට නිරත වුණා. ඒ වගේම අපිට අනුබද්ධ තරුණ ව්‍යාපාර ඉදිරියේදී විශාල උද්ඝෝෂණ ව්‍යාපාර වලට සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ 25 වෙනිදා 25 වෙනි දින අපි කොළඹ නගරයේ දැවැන්ත පෙළපාලිය සහ උද්ඝෝෂණ ව්‍යාපාරය සූදානම් කරලා තිබෙනවා. මොකද රාජපක්ෂ පාලනය තමන් හිතන් ඉන්නවනම් තමන්ගේ රටේ මුළු ආර්ථිකය පවුලකට අයිති කියලා. ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයාගේ පවුලයට, ජනාධිපතිවරයා සමීපව ඉන්න කණ්ඩායමකට මේ රටේ ආර්ථිකය අයිති කියලා හිතනවා නම් ඒක වැරදි. මේ රටේ ආර්ථිකය මේ රටේ ජනතාවගේ ආර්ථිකයක් මේක. මේ ප්‍රතිලාභ ලැබෙන්න ඕන ජනතාවට.
හැබැයි ජනතාවට ප්‍රතිලාභ ලබා දෙනව වෙනුවට රාජපක්ෂත් රාජපක්ෂ පවුල වටේ ඉන්න සමීපතයන් පිරිසකට මේ ආර්ථිකය විශාල ප්‍රමාණයක් ඒකරාශි කරගෙන ආර්ථික සැලසුමකට යමින් තිබෙනවා. මේකට එරෙහිව මේ අයවැය ලේඛනේනු ඉන් පරිබාහිරවත් මේ රටේ ජනතාවට අයිතීන් ලබා දෙන්න ඔවුන්ගේ ආර්ථිකයේ අවශ්‍යතාවන් ඉටු කරන්න කියන උද්ඝෝෂණ ව්‍යාපාරයකට ජනතා විමුක්තිය සූදානම් වෙලා තිබෙනවා. ඒ පිළිබඳ උද්ඝෝෂණයක් අපේ ලැබෙන 25 වෙනිදා කොළඹ නගරයේදී පවත්වන සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහාත් මේ රටේ ජනතාවට එකතු වෙන්න කියලා ආරාධනා කරමින්